මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා මට කියන්නකෝ මං ඇහුවොත් එම මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ කවුද කියලා? ඔව් ශාන්ත මම මහින්දානන්ද අලුත්ගමගේ මගේ පියා එම්.එස්. අලුත්ගමගේ මගේ පියා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඒ වගේම 1958 ඉඳලා SWRD බණ්ඩාරනායක අගමැතිතුමත් එක්ක ගම් සභාපතිවරයෙක් හැටියට නිතරගෙන් අවුරුදු 24ක් හිටියා. ඊට පස්සේ 70 ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මගේ පියාගෙන් පස්සේ 1993 දේශපාලනයට ඇවිල්ලා අද වෙනකොට ක්‍රියාකාරී දේශපාලන කටයුතු නියැලෙමින් ඉන්නවා. ඔබේ මුල්ම රැකියාව මොකක්ද උනේ? මම මුලින්ම රැකියාව කළේ ද ෆිනෑන්ස් සමාගමේ. මම කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරලා ඊට පස්සේ මම ද ෆිනෑන්ස් සමාගමේ වැඩ කරා. ඒ රාජකාරී කරගෙන ඉන්න අතරතුරේ තමයි මම අනුත් උනේ මුලින්ම පළාත් සභා මැතිවරණයට තරඟ කරන්නේ. ඇයි මේ ද ෆිනෑන්ස් සමාගමේ රැකියාවෙන් අයින් වෙලා දේශපාලනයට එන්න හිතුවේ? මම 1987 ඉඳලා 93 වෙනකන් ද ෆිනෑන්ස් සමාගමේ වැඩ කරේ. මම අවසන් වන වෙනකොට කළමනාකරුවෙක් හැටියට කටයුතු කරේ. නමුත් 1993 පළාත් සභා මැතිවරණය වෙනකොට නාවලපිටිය ආසනයට සහ මහනුවර දිස්ත්‍රික්කයට පළාත් සභා මැතිවරණයට තරඟ කරන්න අපේ පක්ෂයෙන් තිබෙන ඒ කාලේ එක්සත් ජාතික පක්ෂයේ භීෂණකාරී දේශපාලනයක් තිබුණේ. ඒ නිසා සිරිමාව මැතිණිය මගේ අම්මට කතා කරලා කිව්වා කවුරු හරි මහනුවර දිස්ත්‍රික්කයට අලුත්ගමගේ පවුලෙන් කෙනෙක් තරඟ කරන්න ඕනේ කියලා. ඒ වෙනකොට මම ද ෆිනෑන්ස් සමාගමේ වැඩ කරාට අමතරව මට අයත් ඉඩම් කැබලි කර විකුණන සමාගම් දෙකක් තිබුණා. මම ද ෆිනෑන්ස් සමාගමෙන් අයින් වෙලා මගේම ව්‍යාපාර පටන් ගන්න උන්න මෙන්න තියාගෙන ඉන්නකොට තමයි මේ යෝජනාව ආවේ. ඉතින් මගේ මෑණියන් මගෙන් ඉල්ලීමක් කරා අපේ සිරිමාව මෙතනිය කියනකොට බෑ කියන්න බෑ වෙන කෙනෙක් නැහැ. ඔයා මේක බාර ගන්න කියලා. ඒ නිසා මට ඒ වෙලාවේ සිද්ධ වුණා මම ව්‍යාපාරිකයෙක් හැටියට ඉදිරියට යනවද නැත්නම් අපච්චි වෙනුවෙන් මේ තීන්දුව ගන්නවද කියලා. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉස්සලාම එන්නේ 94 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරලා මම පරදිනවා. මට ඡන්ද 112ක් මදි වෙනවා පාර්ලිමේන්තු මැතිවරණයේදී. ඊට පස්සේ මම පළාත් සභාවේ ඇමතිවරයෙක් හැටියට සෞඛ්‍ය ඇමතිවරයා හැටියට මම පළාත් සභාවේ ඉන්නවා 2000 වෙනකම්. 2000 තමයි මම පාර්ලිමේන්තුවට මුලින්ම එන්නේ. කොළඹ රෝයල් ඇවිල්ලා ඇයි නාවලපිටියෙන් ඡන්ද ඉල්ලන්න හිතුවේ? මගේ ගම එහෙ මගේ අපච්චි එහෙ මගේ දෙමව්පියෝ ඥාතියෝ එහෙ. ඒ නිසා උපන් දිස්ත්‍රික්කයේ උපන් පළාත ඥාතියුන් හිතවතුන් ඉන්න දිස්ත්‍රික්කය නිසා තමයි මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කරේ. මම කොළඹ රාජකීය විද්‍යාලයට ආවේ මගේ පියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත් වුණාට පස්සේ තමයි මට කොළඹට එන්න අවස්ථාව ලැබුණේ. 2000 පාර්ලිමේන්තුවේ කාලේ දේශපාලන තොරතුරු ටික. 2000 පාර්ලිමේන්තුවට එනකොටම මට මුලින්ම මට එතකොට සිරිමාව බණ්ඩාරනායක මැති සමාවෙන චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ පාලන කාලයේ තුමිය ජනාධිපතිවරිය මට පත් වෙනවත් එක්කම මට නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හම්බුණා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධූරය. ඒ තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා මුලින්ම හම්බෙච්ච තනතුර. පාර්ලිමේන්තුවේ අත්දැකීම් ජේෂ්ඨයනුත් එක්ක කටයුතු කරා. අභියෝගාත්මක අමාත්‍යාංශයක් හම්බුනේ මහා මාර්ග. ඒ වුණාට අපේ පළාතේ මාර්ග කඩිලාගෙන වැටිලා බොහොම අබලම් තත්ත්වයකට තිබුණු මාර්ග පද්ධතිය හදන එක අපිට තිබුණේ. අපි හොඳින් කටයුතු කරගෙන ගියා. ඔය 2005 කාලය ඇතුළත බොහෝම දේශපාලන පෙරළි වුණ කාලයක්. මේ පෙරළි වලට කොහොමද එස්.බී. දිසානායක මත කඩාගෙන ගිහලා අප රනිල් වික්‍රමසිංහත් අකමැති වෙනවා. ජේ.වී.පී. එකත් එක්ක ආණ්ඩුවක් හදනවා. මේ කාලේ ඔබතුමාගේ හැසිරීම කොහොමද උනේ? ඒ 2005 කාලය තුල මම හැම ලොකු ක්‍රියාකාරී දේශපාලනයක් ජාතික දේශපාලනය තුල මම කරේ නැහැ. මොකද මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා පළවෙනි අවුරුද්දේ අපි නවකයෝ. ඉතින් එතකොට ඒ කාලේ වෙනකොට ජේෂ්ඨයෝ හිටියා අපේ පෙළේ නෙමෙයි. එතකොට මංගල සමරවීර, ලක්ෂ්මන් කදිරගාම, දිමු ජයරත්න, අනුරුද්ධ රත්වත්, එස්.බී. දිසානායක ඒ වගේ මේ සීනියර්ස්ලා ගොඩක් හිටියා. එතකොට ඉතින් දේශපාලන පොරපිටියේ තීන්දුව සියල්ල ගනු ලැබුවේ නායකයන් සහ ජේෂ්ඨයන්. ඉතින් අපි පළමු පසුපෙළ මන්ත්‍රීවරු හැටියට තමයි කටයුතු කරේ. ඉතින් අපි ගොඩක් වෙලාවට දෙන දේ බලාගෙන දෙන දේ කාගෙන තමයි අපි ඒ කාලේ හිටියේ. එස්.බී. එමෙතුමා ඔය යනකොට ඔබතුමාට කතා කරේ නේද එකම දිස්ත්‍රික්කේ කට්ටියනේ? නෑ මම පක්ෂයක් හැටියට කවුරු කතා කරත් මම හැමදාම මගේ ප්‍රතිපත්තියක් තියෙනවා. මම නායකයෙක් එක්ක ඉන්නවා පක්ෂයක් එක්ක ඉන්නවා. ඒ නිසා මම මගේ අප්පච්චි මට කියලා තියෙන දේශපාලනය උගන්වලා තියෙන්නේ පක්ෂෙත් එක්ක ඉන්න නායකයෙක් එක්ක ඉන්න කියලා. ඒ නිසා මට මොන වරප්‍රසාද ලැබුණත් මොන දේ ලැබුණත් මම මගේ ප්‍රතිපත්තියත් එක්ක ඉන්නවා. මට කවුරු කතා කරත් මම මේක වෙනස් කරන්නේ. ඔව් ඊට පස්සේ ජේ.වී.පී. එකත් එක්ක එකතු වෙලා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හදන ආණ්ඩුවක්. මේ ආණ්ඩුව ගැන ඔබට අද බලනකොට මොකද හිතෙන්නේ? මම හිතන්නේ ඒක හොඳයි. මම හැමදාම අදත් පාර්ලිමේන්තුවේ මේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය ගැන මම හරි කැමැත්තක් පළ කරනවා. මම ඉන්නේ ජේ.වී.පී. එක පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියන තැන.
හැබැයි JVP එකට තේරෙන්නේ නැහැ තමන්ගේ තත්ත්වය ආරක්ෂා කරගෙන මේ පාර්ලිමේන්තුවේ ස්ථාවරත්වයේ තියාගෙන ඉන්න. මොකද කවුරු හරි ඉන්න ඕනේ. දැන් ප්‍රධාන පක්ෂ දෙකම ඉදියාම ගොඩක් වෙලාවට එකිනෙකාගේ වැරදි කියන්නේ අඩුපාඩුකම් කියන්නේ හැබැයි JVP එක අපිත් එක්ක ආණ්ඩු කරපු කාලේ අපි දැක්ක රටට හොඳක් වුණා. ඒ නිසා ඒ වැඩපිළිවෙල හොඳයි ඇත්තෙම. ඊට පස්සේ එනවා 2005 ජනාධිපතිවරණය. මේකේ අද්රිගාමන් මහත්තයා අගමැති අපේක්ෂා කරමු කියන තැන හිටියේ. හැබැයි මංගල සමරවීර නැති වුණු ශ්‍රීපත් සූර්යාචි මේ වගේ ටීම් එකක් තමා මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න ඕනේ කියන තැනට ආවේ. එතකොට මේ කණ්ඩායමේ ඔබ හිටියේ නැහැ නේ. ඔබ චන්ද්‍රිකා කණ්ඩායම නේද? ඔබ ඩිලාන් සරත් අමුණුගම මර්වින් සිල්වා වගේ කට්ටිය හිටියේ චන්ද්‍රිකා මැඩම්ගේ කණ්ඩායමේ නේද? ඇයි එහෙම වුනේ? මම ඔබට කියනවා මම හැමදාම නායකත්වයත් එක්ක හිටියා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අවසාන කාලයේ 2003-4 වෙනකොට අපිත් එක්ක බොහොම කිට්ටුවෙන් සම්බන්ධතාවයක් ඇති කරගත්තා. එතකොට අපි එතුමිය ඒ වෙලාවේ අපි එතුමියත් එක්ක නොහිටියා නම් එතුමිය මීට වැඩි ලොකු ඩැමේජ් එකක් මහින්ද රාජපක්ෂ මහත්තයාට කරනවා. ඒ නිසා අපිට ඇත්තන්ම උනේ අපි එතෙන්දී කරේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරයට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හරහා කරන්න පුළුවන් අවම ඩැමේජ් එක කර ගැනීම අපි එතන ඉඳලා කරා. මොකද ඒ වෙනකොට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දැඩි වෛරෙන් හිටියේ. දැන් මට තමයි මේ මැතිවරණේ දුන්නේ චන්ද්‍රිකා මැතිණියත් මහින්ද මහත්තයත් එන රැස්වීම් කෝඩිනේට් කර එක මට දුන්නේ. ඒක නිකන් මේ බෝම්බයක් ඔළුවේ තියාගෙන යනවා වගේ වැඩක්. පෝස්ටර් එක හදන්න ගියත් චන්ද්‍රිකා මැතිණිය පෙන්වන පෝස්ට් එකට මහින්ද මහත්තයා කැමති නැහැ. මහින්ද මහත්තයා පෙන්වන පෝස්ට් එකට චන්ද්‍රිකා මැතිණිය කැමති. හරි අමාරුවෙන් අරගෙන ගියේ. ඒ නිසා දැලිපිහෙන් කිරිකනවා වගේ වැඩක් තමයි ඒක. ඉතින් ඒ නිසා අපි එකඟතාවයකට තිබුණා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක අපි එකඟතාවයකට තිබුණා. අපි එතුමට විරුද්ධව ගියා නෙවෙයි. අපි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් එක්ක හිටියේ. අපි සියලු දෙනාම එදා එතුමිය දාලා ගියා නම් බොහලාට එදා එක්සත් ජාතික පක්ෂයත් එක්ක චන්ද්‍රිකා මැතිණිය එක්ක අහුවෙන්න තිබුණා. අපි කීප දෙනෙක් හරි චන්ද්‍රිකා මැතිණියත් එක්ක හිටපු නිසා තමයි එතුමිය එතන ඉඳගෙන ඒ විරෝධතාවය කරගෙන ඉතින් ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ ඩැමේජ් එක අවම කරගන්න. ඩැමේජ් කන්ට්‍රෝල් එකක් තමයි අපි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් එක්ක කරේ. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා දැනගෙන හිටියා. එතුමාගේ ජයග්‍රහණයට අපි කිසි වලක් කැපුවේ නැහැ. අපේ ආසනවල දිස්ත්‍රික්කවල කරන්න පුළුවන් සියලු කාර්යභාරයන් කරා. හැබැයි අපි නායිකාවක් හැටියට චන්ද්‍රිකා මැතිණිය අවසාන වෙලාවේ පෙරදිලත් ජනාධිපති මන්දිරෙන් යන්න යනකොට රෙදි ටික පවා අහුරලා දුන්නා. ඒ නිසා මොනවා වුණත් රටට සේවයක් කරපු නායිකාවක් හැටියට එතුමියගේ අවසාන කාලේ කවුරුත් නැති වෙලාවෙ එතුමියත් එක්ක අපි හිටියා. මම අහලා තියෙනවා චන්ද්‍රිකා මැතිණිය සහ මහින්ද මහත්තයා මේ මැතිවරණ වේදිකා උඩ පවා සමහර ගැටුම් ගියා කියලා. මොකද්ද මේක ඔබට මතකයක්? ඔබට මතකයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය රත්නපුර වේදිකාව. රත්නපුර වේදිකාවේ අසුන් දීලා තිබුණ ආකාරයට මහින්ද රාජපක්ෂ මහත්තයා වේදිකාවට ඇවිල්ලා හොඳටම තරහ ගියා. ගිහිල්ලා කෑ ගහලා පොළොවේ ගහලා මේ ලොකු යුද්ධයක් ඇතිවෙනවා. වාස්තේව නානායක්කාරයමතුමා වෙනම වේදිකාවට දැම්මයි කියලා. මොකද මේක අන්තිමදී අපි තීන්දුව කරා දෙන්න දෙවලකට ගේන්න. ඒ කියන්නේ මුලින්ම චන්ද්‍රිකා මැතිණිය ඇවිල්ලා කතා කරලා යනවා. පස්සේ මහින්ද මහත්තයා යනවා. පළවෙනියට දෙන්න එකට ගෙනාවා. දෙවෙනියට අපි දෙන්න දෙපාරකට ගෙනාවා. ඉතින් ඒ නිසා අපි දෙපැත්ත කතා කරගෙන පුළුවන් තරම් මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමාට දැනුණා පක්ෂයෙන් උදව් කරේ නැහැ මොනවත් කරේ නැහැ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ලොකු හිත් වේදනාවක් තිබුණා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මේ මැතිවරණ ව්‍යාපාරයට දුන්නේ නැහැ කියලා. ඒ නිසා එතුමා හැම එකක්ම දැක්කේ එතුමිය විරුද්ධව ඉන්නවා කියලා එතුමාගේ වැරදක් නැහැ. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වුණා දෙපාර්ශ්වයත් එක්ක කතා කරලා චන්ද්‍රිකා මැතිණිය කතා කරනකොට උනත් අපි වේදිකාවට ගෙනල්ලා පුදුම බයකින් හිටියේ මොකක් කියයිද දන්නේ නැහැ කියලා. හැබැයි අපිට එතුමියගෙන් ඩැමේජ් එකක් නොකර ඇතුළත ගින්දර තිබුණට එළියට යන්නේ නැතුව අපිට මේක සමතේ කරපත් කරගන්න පුළුවන් වුණා මැතිවරණ අවසානයේදී. මොකද හිතෙන්නේ එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණය ගැන? ඒක තමයි මම හිතන්නේ මේ රටේ හැරවුම් ලක්ෂ්‍ය. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය නොකරනම් අද මේ රටට මොකද්ද වෙන්නේ කියලා බලා ගන්න තිබුණා. ඒ නිසා මම හිතන්නේ ඒක ඊටාම ඓතිහාසික තීන්දුවක්. ඒක මම හිතන්නේ රටක් හැටියට ලැබපු ලොකු ජයග්‍රහණයක්. ඔබ චන්ද්‍රිකා පිලේ හිටියයි කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණාට පස්සේ ඔබතුමාට කැපිල්ලක් ආවේ නැද්ද? මහින්ද මහත්තයා ගාව ඉන්දියාවට වැඩි හොඳ ඇමතිකම මට දුන්නේ. මට දුන්නේ විදුලි බල සහ බල ශක්තිය නියෝජ්‍ය ඇමතිකම. පෙට්‍රෝලියම් එකයි විදුලි බල මණ්ඩලයේ. මොකද එතුමා දන්නවා අපි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ළඟ හිටියත් අපි එතන කරපු කාර්යභාරය මහින්ද මහත්තයා හොඳට දැනගෙන හිටියා. ඒ වගේම එතුමා අපේ දක්ෂතාවය හඳුනාගෙන හිටියා. ඒ නිසා මහින්ද මහත්තයා අපිට මට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට වැඩිය සැලකුවේ මහින්ද මහත්තයා කෙනෙක් මම කිව්වොත් මම නිවැරදි. ඇත්තම චන්ද්‍රිකා මැතිණියට තිබ්බ අන්තිම වෙලාවේ මට ඕන නම් කැබිනට් ඇමතිකමක් දෙන්න.
එතකොට මේ ඩිලන් පෙරේරා මැතිතුමාට කැබිනට් ඇමතිකමක් දුන්නා මට දුන්නේ නැහැ. ඒ නිසා සැලකුව අතින් ගත්තොතින් මහින්ද මහත්තයා තමයි වැඩියෙන්ම අපිට සැලකුවේ. මට සැලකුවේ. ඔබ ඒ හිටපු කාලේ නේ නොරිච්චෝලේ තාප විදුලි බලාගාරය පටන් ගන්න. ඔබතුමානේ. ඔව්. ඒක ගැන පොඩ්ඩක් කියන්න. කොහොමද ඒක තිබ්බේ පර්මිෂන් එක? චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව කාලේ නොරිච්චෝලේ බලාගාරය සඳහා ආයෝජකයා අපිලාවේ අපි දැක්ක පත්‍රේ අමුණුගම ඇමතිතුමා ඒ චීන ව්‍යාපාරිකයන්ට හොඳටම බැනලා යන්න කියලා තිබුණා. ඒ වෙලාවේ මට මතකයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරිතුමා මාව හම්බෙලා මමයි ජොන්සන් රත්න ඇමතුමා ඒවකට හිටපු ඇමතුමා හම්බෙලා කිව්වා මේක හොඳ ආයෝජනයක්. මේ මිනිස්සුන්ට මෙහෙම ඇමතුමා බැන්නා. ඒ නිසා ඔබතුමාලා මේකට මැදිහත් වෙලා මේක නවත්තා ගන්න කියලා. එතකොට එදා රෑ මිනිස්සු යන්න ගියේ. ඉතින් ජොන්සන් රත්න ඇමතුමා කිව්වා දැන් ඕක කතා කරලා වැඩක් නැහැ කොහොම මං කොහෙම කියන්න එපා. අපි බලමු මේක ජනාධිපතිතුමීට කියලායි කියලා. ඒ අනුව මං ඒ වෙලාවෙම ගිහලා එතකොට මනෝතිත්වයල්ල මහත්තයාට කතා කළා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට මම කිව්වා මෙහෙම ආයෝජක ටිකක් ඇවිල්ලා ඉන්නවා මැඩම්. මෙහෙම බැනලා යන්නේ. ඔබතුමීට පුළුවන් නම් යන්න කලින් පොඩි වෙලාවක් දෙන්න කියලා. ඊට පස්සේ ඒ වෙලාවෙම මෙතුමිය වෙලාව දුන්නා. ඊට පස්සේ දාරා ඒගොල්ලෝ යන්න කලින් ඇවිල්ලා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හම්බ වුණා. හම්බෙලා ඒගොල්ලෝගේ ප්‍රොපෝසල් එක දුන්නා. දුන්නාම එතුමිය කිව්වා මේක හොඳ වැඩක් කියලා. සරත් අමුණුගම මැතිතුමාට දොස් කිව්වා බැන්නත් කියලා. මම හිතන්නේ ඒ ගැට ගැහිල්ල තමයි අපිට නොරිච්චෝලට විදුලි බලාගාරයක් හම්බුනේ පළවෙනි දේ. ඊට පස්සේ රාජ්‍යයන් අතර සාකච්ඡා ගියා මම නියෝජ්‍ය ඇමතිවරයා. මට ලොකු කරන්න කාර්යභාරයක් තිබුණේ නැහැ. ජොන්සන් රත්න ඇමතුමා තමයි කැබිනට් පත්‍රිකා දැම්මේ ඔක්කොම කරේ. ආණ්ඩුවත් එක්ක තමයි සාකච්ඡා කරේ. හැබැයි අපි හදන්න ඔක්කොම තීන්දුව කරාම රටේම මේකට විරුද්ධ විරෝධතාවයක් මතුවුණාම මුළු හලාවත මුහුදු තීරයේම විරුද්ධ වුණා. ඒ වෙලාවේ මට චන්ද්‍රිකා මැතිණිය කිව්වා දැන් මොකද කරන්න කියලා. මම මේ ඔක්කොම අරන් චීන ගියා. රංග බණ්ඩාර ඔක්කොම මේකට විරුද්ධ වෙච්ච කටයුතු සිවිල් සංවිධාන ඔක්කොම අරන් මං ගියා. චීනට යනකොට එයාපෝට් එකෙන් යනකොට ඔක්කොම කියලා ගියේ මොන තාක්ෂණය තිබ්බත් කවුරු මොනවක්වත් අපි මේ නොරිච්චෝලේ හදලා දෙන්නේ නැහැ කියලා. හැබැයි අපි චීනට ගිහලා ඒ තාක්ෂණය පෙන්නලා ඒ සියලු පහසුකම් පෙන්නලා අවසානයේ චීනෙන් එනකොට සියලු දෙනාම එකඟුණා මේ බලාගාරය හදන්න දෙනවයි කියලා. හැබැයි අද මම ඊටාම නිහතමානීව සතුටු වෙනවා ඒ බලාගාරය හදපු නිසා. අද මේ රටේ විදුලි ප්‍රශ්නයට අපි කරපු ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක අපිට පළවෙනි එක හම්බුනේ 300 මිලියන් US 0.5යි සොෆ්ට් ලෝන් එක අපිට හම්බ වෙච්ච එක. එතකොට මේ හදපු බලාගාරයට අපි කරපු ආයෝජනය වගේ 3 ගුණයක් දැන් අපි හම්බ කරලා තියෙනවා. ඒ නිසා අපේ රටට හොඳ ආයෝජනයක් ගේන්න අපට හැකියාව ලැබුණා. ඒකට දායක වෙන්න හැකියාව ලැබුණා. ඒ කාලේ මේකට විරුද්ධව මාධ්‍යට ඒ කියන්නේ මට දුන්නේ මේ නොරිච්චෝලේ බලාගාර හිර වෙන තැන් ටික බේරන වගකීමයි මට දුන්නේ. ඒ කියන්නේ මේ රටේ ජනමතය හදන්න මට මතකයි මහින්ද මහත්තයා තමයි මුල්ගල් තියන්නේ. මුල්ගල් තියන්න එනවා කියනකොට මුරු වෙරළ තීරෙම කළු කොඩි දාලා. හෙට මුල්ගල තියන්නේ. ඉතින් මමයි මට අද වගේ මතකයි දාමු. අපි දෙන්න ගියා සරම කැපොට ගහගෙන කිලෝමීටර් 4ක් පාරේ පයි. අපි ගිහිල්ලා කොඩි කැපුවා. අපි කළු කොඩි ඔක්කොම කපලා දාමුයි මමයි. උදේ ජනාධිපතිතුමාව බයි රෝඩ් ගේන්න ඕන වුණා අපිට. ආපහු බලනකොට පාන්දර 4ට ආයෙ කළු කොඩි දාලා. පස්සේ උදේ කතා කරලා උඩින් ගෙනාවා. ගෙනෙලා තමයි මුල්ගල තිබ්බේදා. මම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දකින හොඳ ගතියක් ඒ මුල්ගල් තියන්න ගිය වෙලාවේ මම මැතිවරණ කාලේ 2005 මම මහින්ද මහත්තයාට ගිහිල්ලා කිව්වා සර් මේ වෙලාවේ මේක අපි කරන්න ඕනේද කියලා. මම ඇයි කියලා. මම කිව්වා සර් මේ බලාගාරය හදනවයි කියලා ආණ්ඩුව තීන්දුව කරොත් මුළු මේ කතෝලික ඡන්දම අපට හම්බ වෙන්නේ නැහැ. කියලා මට කිව්වේ මහින්ද ජාතික ප්‍රශ්න වලට දේශපාලනය ගන්න එපයි කිව්වා. මේක ජාතික ප්‍රශ්නයක් ජාතික වැදගත්කමකින් යුක්ත කාරණයක් කිව්වා. මේ බලාගාරය හැදුවේ නැත්තම් මේ වචනේ අපි දුන්නේ නැත්තම් මේගොල්ලෝ යනවා. මම පෙරදුනත් කවදාද මේක රටට තියෙනවා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ මේක කියන්න. එතුමා ඒ ගත්ත තීන්දුව නිසා කතෝලික ඡන්ද ලක්ෂයක් විතර අපට නැති වුණා. හැබැයි රටේ ඒ ජාතික වැදගත්කමක් කියලා හිතලා එතුමා තීන්දුව ගත්තා. ඉතින් ඒ අතින් එතුමා හැමදාම රට පැත්තෙන් හොඳ තීන්දුව ගත්ත නායකයෙක්. හැබැයි මේ ජනතාව අතර මේ තියනවා නේද මතයක් මේ නොරිච්චෝලේ බලාගාරය පරණ එකක් ගෙනල්ලා හයි කරා මෙහෙම කියලා මතයක්. මොකද්ද මේ ගැන ඔබතුමාට කියන්න තියෙන්නේ? ඒක සම්පූර්ණ මිත්‍යාවක්. දැන් මේ බලාගාරයේ අපි දැන් 2009 අපි පළවෙනි මෙගාවොට් 300 කරේ. දැන් අවුරුදු 13ක් වෙනවා බලාගාරය තාම දුවනවනේ. බලාගාරයේ දැන් කරපු ආයෝජනය වගේ 3 ගුණයක් හොයලා. දැන් බලාගාරයේ ගලවලා නාඩාට දුන්නත් යකඩ වලට පාඩුවක් නෑ ආණ්ඩුවට. හැබැයි මේක නිතර කැඩෙනවනේ. මේ තාක්ෂණය අපට අලුත් දෙයක්. ගල්ලඟුරු කියන එක ලංකාවට අලුත් දෙයක්. ඒ නිසා පළවෙනි එක නිතර කැඩීමක් වෙන්නේ නැහැ. මාස 6කට 7කට සැරයක් එකපාරක් එකක් කැඩෙනවා. එක හදනවා. ඉතින් අපේ වාහනයක් වුණත් කැඩෙනවා හැදෙනවා.
ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මේ වැඩෙන් ඔබතුමාට චීනෙන් කොච්චර විතර කොමිස් මුදලක් හම්බෙන්නේ නැද්ද? රාජ්‍යයන් අතර ගණදෙනු කිරීමේදී අපිට කොමිස් මුදල් හම්බ වෙන්නේ නැහැ නේ. එහෙම කොමිස් මුදල් හම්බ වෙනවා නම් හොඳයි ඉතින්. මම ඒ අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයා. මට මතකයි පහුගිය UMP ආණ්ඩුව කාලේ මේ ඊමේල් එකක් පෙන්නලා මහින්දානන්ද අලුත්ගමගේට US මිලියන 25ක් හම්බුණයි කියලා. ඉතින් මට US මිලියන 25ක් හම්බුණා නැති මමත් ලොකු මිනිහෙක්. ඉතින් මේ පිළිබඳ මඩ ගහලා CID එක මාව 6 පාරක් කරගෙන ගියා. හැබැයි ඉතින් නොරොච්චෝලෙන් කොමිස් ගත්තයි කියලා මට එක නඩුවක්වත් දාගන්න බැරි වුණා. ඒකට අවශ්‍ය තොරතුරු තිබ්බේ නැහැ. එහෙම දෙයක් සිද්ධ වෙලා තිබ්බේ නැහැ. ඒ නිසා විවිධ පුද්ගලයන්ට විවිධ මත කියන්න පුළුවන්. ඒකේ කාට කාට හරි කොමිස් හම්බුණා වෙන්නත් පුළුවන්. හැබැයි මම එවකට විදුලි බල නියෝජ්‍ය ඇමති. චීනේ ආණ්ඩුවයි චීනේ සමාගමයි නියෝජ්‍ය ඇමතිවරයෙක් එක්ක ගනුදෙනු කරනවා නම් ඉතින් හොඳයි එහෙම නියෝජ්‍ය ඇමතිවරුන්ට. ඒ ඔක්කොම දේශපාලන මට. කාටවත් දන්නේ කොමිස් ගියේ නේ. මම දන්නේ කොමිස් මුදලක් ලැබුණාද නැද්ද කියන එක මම දන්නේ නැහැ. විවිධ ව්‍යාපෘතිවල මේ රටට එන ඕනෙම ව්‍යාපෘතිවල යම් කොමිස් මුදලක් තියෙනවායි කියලා කියනවා. ඒක සමහරලාට රාජ්‍ය නිලධාරීන්ට යනවා, සමහරලාට දේශපාලඥයන්ට යනවා, විවිධ පාර්ශ්වයන් වලට යනවා. ඉතින් ඒක අපි හරියටම සමහර ඒ වගේ කොමිස් දෙන්නේ නැහැ. ඉතින් අපිට ඒක හරියට කියන්න බෑ නොරුච්චලේ බල මොකද මම ඒවකට ආණ්ඩුවේ බොහොම පොඩි මිනිහෙක්. ඉතින් මේ මම කැබිනට් ඇමතිවරයෙක් නැත්තම් මේ ආණ්ඩු රාජ්‍යයන් අතර ගණදෙනු තීන්දුව කරන නායකයෙක් නෙවෙයි. මට ඒකේ තිබුණේ ඔක්කොම මඩ විතරයි. ඒ ව්‍යාපෘතියේ. ඒ කියන්නේ මේ අර එළවන සුද්දාව ජනාධිපතිතුමියකට ගාවට ගෙනියන එකයි, කොඩි කඩන එකයි, චීනෙට ගිහිල්ලා බෑ කියන උන් හා කියන එකයි මට තිබුණේ ඒ කොන්ත්‍රාත් එක. එහෙම නැත්නම් මේ ගණදෙනු ගැන කතා කරන එකවත්, කැබිනට් පේපර් දාන එකවත්, ප්‍රයිස් නෙගෝෂিয়েට් කරන එකවත් නෙවෙයි මට තිබුණේ. ඊට පස්සේ 2010 මහා ජනාධිපතිවරණය එනවා. අපව මහින්ද රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරනවා. මේ ජනාධිපතිවරණය කොහොමද ඔබ දකින්නේ? ඒ ජයග්‍රහණය සුවිශේෂී ජයග්‍රහණය. මොකද යුද්ධ ජයග්‍රහණයකින් පස්සේ යන්නේ. එතකොට රටේ සියලු දෙනාම එතුමා නායකෙක් ජයග්‍රාහී වීරකෙක් හැටියට එතුමා හඳුනාගෙන ඉන්නවා. ඒ නිසා කොන්දේසි විරහිතව අඩු ගන්න රනිල් තරඟ කරන්නත් බය වුණා. ඒ වෙනකොට රටේ විශාල පිබිදීමක් අවුරුදු 3ක යුද්ධයකට පස්සේ යුද්ධේ බේරගත්ත නායකයාට තමයි මැතිවරණයට එන්නේ. ඒ නිසා එතෙන්දී ඉතින් රටම හිටගත්තා එතුමත් එක්ක. හැබැයි ඔය යුද්ධයට සමාන අයිතිවාසිකමක් තියෙන සරත් පොන්සේකා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක අනිත් පැත්තෙන් පොදු අපේක්ෂක හැටියට එන්නේ. මේක ඔබ දකින්නේ කොහොමද? සරත් ෆොන්සේකා මහත්තයා ඉතින් මේ කොම මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධ ජයග්‍රහණයත් එක්කම අපි දැක්ක ජාත්‍යන්තර බලවේග රාජපක්ෂවරුන්ට මේ පාලනයට එරෙහිව දිගටම හිටියා. ඒ නිසා මේක පිටිපස්සේ බටහිර බලවේග හිටියා. ඒ නිසා ඒ වගේම මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණයත් එක්ක ජාත්‍යන්තරයට අවශ්‍ය දේ එහෙම නැත්නම් ඩෑෂ්බෝර්ඩ් එකට අවශ්‍ය දේ කරගන්න බෑ කියලා ඒගොල්ලෝ දැනගත්තා. ඒ නිසා ඔවුන් හිතුවා මේ ජයග්‍රහණය තව යුද්ධයට සම්බන්ධ වෙච්ච කෙනෙක් දාපුවම මේක නවත්ත ගන්න පුළුවන් ඒක. හැබැයි ඉතින් රටේ මිනිස්සු ඊට වැඩිය බුද්ධිමත්. අපිට 2010 හැමදේම ක්‍රීඩා ඇමති ධූරේ. 12. ක්‍රීඩා ඇමතිවරයා හැටියට ඔබ මොනවද ක්‍රීඩාව සම්බන්ධව කරපු ක්‍රියාකාරකම්? මම කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට හම්බ වෙච්ච පළවෙනිම අමාත්‍ය ධූරේ තමයි ඒක. මම ක්‍රීඩාව පිළිබඳ මේ ඉස්කෝලේ ක්‍රිකට් ගැහුවට, ෆුට්බෝල් ගැහුවට, ගමේ වෙලේ සෙල්ලම් කරාට ක්‍රීඩාව පිළිබඳ එහෙම ලොකු දැනුමක් තිබුණේ නැහැ. හැබැයි මම හිතනවා ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මට කරන්න පුළුවන් ක්‍රීඩාව වෙනුවෙන් කරන්න පුළුවන් සියලු යුතුයකම් මම ඉෂ්ට කරා කියලා. අපිට ක්‍රීඩා ප්‍රතිපත්තියක් තිබ්බේ නැහැ. ජාතික වැඩසටහනක් අපි ළඟ තිබ්බේ නැහැ. ක්‍රීඩා රෙගුලාසි වෙනස් කරලා තිබ්බේ නැහැ. අපිට පුළුවන් වුණා මේ සියලු කටයුතු කරන්න. ක්‍රීඩාව යටිතල පහසුකම් ගමට අරන් ගියා. දක්ෂ ක්‍රීඩකයෝ ගමේ ඉඳි ඒගොල්ලන්ට එන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. මගේ පුද්ගලික සංකල්පයක් අනුව අපි ලංකාවේ ග්‍රාම සේවා වසන් 14193ට ක්‍රීඩාංගන 14193ක් ප්‍රාදේශීය ලේකම්කරණ 363ට ක්‍රීඩාංගන 363ක්. අපි දිස්ත්‍රික්ක 25ට 25ක් පළාත් 9ට 9ක්. පළාත් 9ට එන්නේ ස්පෝර්ට්ස් කම්ප්ලෙක්සස්, ඉන්ඩෝ එකක්, පූල් එකක්, 400 මීටර් ට්‍රැක් එකේ ඔක්කොම. මම හොඳ කන්සෙප්ට් එකක් හදලා ජනාධිපතිතුමාට අපිට බිලියන 5ක් සල්ලි දුන්නා. අද වෙනකොට අපි ලංකාවේ පළාත් 9ට ක්‍රීඩාංගන 9 හදලා ඉවරයි. ලංකාවේ දිස්ත්‍රික්ක 25ට ක්‍රීඩාංගන 25 හදලා ඉවරයි. පළවෙනි වතාවට ක්‍රීඩා යටිතල පහසුකම් අපි අරගෙන ගියා. ඒ වගේම ක්‍රීඩාවේ තිබ්බ මාෆියා එක අපි ගැලෙව්වා. ඔබ දන්නවා ක්‍රීඩාවේ මාෆියා එක. ක්‍රිකට් ක්‍රීඩාවේ කිව්වම මාෆියා කියලා තිලංග සුමතිපාල මහත්තයාට තිබුණා. අපේ පිලේ හිටියේ. හැබැයි මම ඇමතිවරයාට මම තිලංගට නාම යෝජනා එදා දුන්නේ නැහැ. ඒ වගේම මණිනාල් ප්‍රනාන්දු පාපන්දු එකේ හිටපු ලොක්කා ලොකුම සල්ලිකාරයා මාපන්දුව අපි මණිලාල්ව අපි පාපන්දු වලින් එලෙව්වා. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමාගේ පුද්ගලික ලේකම්තුමා කෙනෙක් හිටියා. මලල ක්‍රීඩා සංගමේ පාලිත ප්‍රනාන්දු මම එතුමට දුන්නේ නැහැ නාම යෝජනා. එදා ආරක්ෂක ලේකම්වරයාගේ පුද්ගලික ලේකම් මම එයාට දුන්නේ නැහැ. මොකද මලල ක්‍රීඩාව විනාශ කරලා තිබුණා. ඒ නිසා ක්‍රීඩා මාෆියාව අපි නැති කරා එදා. ක්‍රීඩාව අරක් ගත්ත මාෆියාකාරයෝ ටික නැති කරලා
ක්‍රීඩාවට රෙගුලාසි වෙනස් කරලා අනපනත් වෙනස් කරලා සුදුස්සන් ක්‍රීඩාවට එන්න අවශ්‍ය පසුබිම අපි හැදුවා. ඇන්ටි ඩෝපින් ඇක්ට් එක හැදුවා. මනි ලොන්ඩරින් අපි සමාවෙන්න ක්‍රීඩා විකිණීමේ තරඟ පාවා දීමේ පනත හැදුවා. මේ ඔක්කොම මගේ කාලේ සිද්ධ වුණා. තරඟ පාවා දීමේ පනත, ඇන්ටි ඩෝපින් ඇක්ට් එක, ඒ වගේම ක්‍රීඩා ප්‍රතිපත්තිය, ජාතික සැලැස්ම, යටිතල පහසුකම් මේ සියලු දේ ඔය අවුරුදු 3ක් තුල කාලය තුල මම විශ්වාස කරනවා මම අමාත්‍යවරයෙක් හැටියට මගේ වගකීම ක්‍රීඩාව වෙනුවෙන් ඒ අවුරුදු 3 කරයි කියලා. මගේ කාලේ තමයි පළවෙනි T20 World Cup එක දෙන්නේ. මගේ කාලේ තමයි ඒෂියා කප් එක දෙන්නේ. මගේ කාලේ තමයි World Cup එක අපි semi finals වලට ගෙනාවේ. අපේ කාලේ අපි ඒක හොඳ පරිපාලනයක් කරගෙන ගියා. හැබැයි අද වෙනකොට අපි ලෝකේ ටෙස්ට් වල කොහෙද ඉන්නේ? වන් ඩේ අපි කොහෙද ඉන්නේ? අද අපි ඇෆ්ගනිස්තානෙත් පල්ලෙහාට ඇවිල්ලා. ඒ නිසා අපි සමස්තයක් හැටියට ක්‍රීඩාවට කරන්න පුළුවන් සියලු දේ අපි ඉෂ්ට කරනවා. මේ දැන් කතාවක් යනවා තව අලුත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න 40000ක් දාන්න පුළුවන්. මේක අවශ්‍යතාවයක්ද ලංකාවේ දැන් තියෙන? මම දන්නේ බන්දුල ගුණවර්ධන මහත්තයා මොකක් හරි මොලේ අමාරුවකට කිව්වද කියලා මේ කතාව. මේ වෙලාවේ ක්‍රීඩාංගණ නටය අවශ්‍ය නැහැ. මොකද අපි ගාව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ 3ක් තියෙනවා. හම්බන්තොට, පල්ලේකැලේ සහ කෙත්තාරාම. අපිට ඕන නම් ලෝක කුසලාන තරඟවලින් මේ ලංකාවේ ගහලා තියෙනවා. අපිට T20 ගහන්න පුළුවන් ඕන නම් අපිට. ඒ නිසා දැනට සමහර ක්‍රීඩාංග වලට තියාගන්නත් බෑ තරඟාවලි නෑ. සම මේ වෙලාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක කිසිදු අවශ්‍යතාවයක් නෑ. මම දන්නේ එතුමා ඇයි ඒ යෝජනාව කරේ කියලා. ඒක අදාළ නෑ. මං හිතන්නේ ජනාධිපතිතුමා ඒ සඳහා රජයේ සත පහක්වත් දෙයි කියලා එවැනි ක්‍රීඩාංගණයක් හදන්න. හැබැයි ක්‍රිකට් ආයතනයේ සල්ලි කියන්නේ ජනතාවගේ සල්ලි. ඒ සල්ලි යොදවලා මේ කරු. නෑ ක්‍රිකට් ආයතනයේ මම දැක්ක සභාපතිවරයා ඊයේ කියලා තිබුණා මේකට රජයේ මුදල් ගන්නෙ නෑ. මොකද ICC එකෙන් ඡන්දය අරගෙන එතුමා කිව්වේ 2031 වර්ල්ඩ් කප් එක ලංකාවේ ගහනවා කියලා. ඒකට අවශ්‍ය ක්‍රීඩාංගන හදනවා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. අපි වර්ල්ඩ් කප් ගහුවත් අපිට මේක කරන්න පුළුවන්. මේ වෙලාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණයකට කරන ආයෝජනය අපිට මේ තියෙන ක්‍රීඩා ඉතුරු ටික ක්‍රීඩාංගන තුන අදලා ඒ අවශ්‍ය පහසුකම් ටික හැදුවොත් ඇති. ඊළඟට ඔබතුමාගේ බිරිඳ ඔබතුමාට 2014 දික්කසාද නඩුවක් දානවා. දික්කසාද නඩුවේ වන්දි නඩුවක් දානවා. ඇයි ඔබ හිටු බිරිඳකින් වෙන්න තීරණය කරන්නේ? ඇයි දික්කසාද නඩුවක් දාන්නේ? මමයි දාන්නේ නඩුව. අපි දෙන්න ගැලපුණේ නැහැ. අපි දෙන්න කතා කළා මගේ දරුවොත් එක්ක කතා කළා. මම නඩුවක් දැම්මා. අපි දෙන්න එකඟතාවයෙන් නඩුව දැම්මේ. මම නඩුව දැම්මට පස්සේ මගේ බිරිඳට රවි කරුණානායක මහත්තයා කතා කරලා ගෙදරට එන්න කියලා මහින්දානන්දට ගහන්න ඕනේ කියලා මඩ ගහලා නඩු දාලා නඩුව වණ කරන්න ගියා. අවසානයේදී අධිකරණයට ඇවිල්ලා ඇය ඒ සියල්ල තේරුම් අරගෙන නඩුව සමතයකටපත් වෙලා දික්කසාදි දුන්නා. හැබැයි ඔබට ලොකු වන්තියක් ගෙවන්න උනා නේ බිරිඳ? කිසිම වන්දියක් ගෙවලා නැහැ. මම මොකද්ද ගෙවලා දෙන වන්දිය? මිලියන 500ක් වන්දි ගෙවුවයි කියලා දෙනවා. බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මොකද්ද මම ගෙවපු වන්දිය කියලා කියන්නේ? ඇය ඉඳපු නිවසයට මම දීලා තියෙනවා. ඒක තමයි මම ඇයට දීලා තියෙන්නේ. ඒක මිලියන 500ක් වටනවා. නෑ කොහෙද මිලියන 500ක් වටන ගියත් වෙනවද මොනව කරන්න බෑ. ඔය කෙනෙක් කිසිදු වන්දියක් ගෙවලා නෑ. ඔබට පුළුවන් දික්කසාද නඩු තීන්දුව අරන් බැලුවොත් මොකද්ද දීලා තියෙන්නේ කියලා. ඇයට ජීවත් වෙන්න පුළුවන් මම කරගෙන ගිය ව්‍යාපාරයක් මම ඇයට දීලා තියෙනවා. ඇයට ගයක් දීලා දෙනවා එච්චර. එයින් එහාට කිසි දෙයක් දුන්නේ නෑ. අවසානයේ ඇය පිළිගත්තා ඇයව නොමග යවුවයි කියලා. නැත්තම් අපි බොහොම එකඟතාවයකින් මේ දික්කසාද අපි කරන්න අපි දෙන්නේ. ඇයි රවි කරුණානායක මහත්මයා ඔබතුමාගේ ඒ වගේ පෞද්ගලික ප්‍රශ්නයකට වෙන්නේ? මහින්දානන්ද අලුත්ගමගේට තරම් දේශපාලන පලිගලින් වෙච්ච කෙනෙක් මං හිතන්නේ මේ ලංකා ඉතිහාසයේ කවුරුත් ඉන්නවා කියලා. දැන් මං ගත්තොත් මගේ නංගි මැරුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ. මොකද මගේ අම්මව 70 මාරු කරා මගේ අපච්චි දේශපාලනය කරනවා කියලා. දෙකින් දෙකලා දුෂ්කර ඉස්කෝලේකට. ඒතර මම අවුරුදු 3යි මගේ අම්මා නංගි හම්බ වෙන්න. අම්මා පයින් යනකොට වැටිලා නංගි නැති වුණා ගලක වැදෙන්න. ඒතර ඒ කියන්නේ මේ දේශපාලන මාරුවීමක් නිසා මට මගේ නංගි නැති. ඊට පස්සේ ගත්තාම මම ගත්තාම මට 3 පාරක් වෙඩි තියලා තියෙනවා. 99 බෝම්බ ගැහුවා 2000 වෙඩි තිබ්බා 2001 මට වෙඩි තිබ්බා 3 පාරක් මට වෙඩි තියලා තියෙනවා. 4 වෙනි පාර රංජන් රාමනායක කරා රනිල් වික්‍රමසිංහ මහත්තයා කොහොම මරන්න කියලා. ඒතර 4 පාරක් මට වෙඩි තියලා තියෙනවා 3 පාරක් 4 වෙනි පාර මරන්න කුමන්ත්‍රණය කළා තියෙනවා. නඩු 7ක් දාලා තියෙනවා. කිසිම චෝතක් නැතුව නඩු 7ක් දාලා. ඒ නිසා මට තරම් දේශපාලන අසාධාරණකම් වෙච්ච මං හිතන්නේ මිනිහෙක් කොහෙවත්. ඔබ දෙවෙනි වරට විවාහ වෙනවා. ඒ අපේ හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහත්තයාගේ දුවත් එක්ක. ඇයි ඔබ ඇයව තෝරාගන්නේ ඔබ ඇගේ නක්ෂත්‍රයේ තියෙනවා කියන රාජයෝගයක්. ඒ හින්දා. දැන් බැදලා නම් යාළු වෙලා නම් අවුරුදු 8ක් වෙනවා මට තාම පේන්නේ නැහැ මේ යෝගයක් තියෙනවා කියලා. මේ ඒක අහම්බු සිද්ධියක්. දුමින්ද මගේ යාළුවා. මම දැනන් හිටියේ නෑ මේ දවසක් බදුල්ලේදී ඩිලාන් පෙරේරා මට කතා කළා. ඩිලාන් කිව්වා මේ මහනුවර අපි දානෝ උඹට අභියෝගයක් වෙන අලුත් කෙල්ලක් මේ බෝ පරද්දන්න කියලා. දවසක් මට කතුර කතන. මං ගියා ප්‍රශ්න නැහැ ඕන කෙනෙක් දාන්න. ඒකල මට පොඩ්ඩක් ඉන්න දෙනවා කියලා දුන්නා. ඒතකොට සේනානේ
ඊට සේනානි දුරකථනයෙන් කතා කළා මට අයියා මේ ඩිලාන් අයියා වීලු කරන්නේ කියලා ෆෝන් එක තිබ්බා. එච්චරයි. ඊට සතියකට පස්සේ මට සේනානි කතා කරලා කිව්වා මේ අයියා එදා මේ ඩිලාන් අයියා වීලුවක් කරේ වා එක මොකුත් හිතන්න එපා කියලා. ඉතින් මම එදා සේනානිගෙන් ඇහුවා කොහොමද දුමී කියලා. එතකොට තමයි සේනානි කිව්වේ මේ නෑ මම දැන් වින් වෙලා ඉන්නේ කියලා. ඉතින් මම එතකොට මමත් වෙන් වෙලා. ඉතින් මමත් කිව්වා දැන් මමත් වෙන් වෙලා. කිව්වම මොකද උනේ කියලා ඔය කතා බහට ගියා. අවසානයේ අපි දෙන්නම දික්කසාදට එකම නීතිච්චෙක් හම්බුනේ. මට සේනානි බඳිනකොට මට දේශපාලනේ යන්න අලුත් දෙයක් තිබෙන්නේ නැහැ. මම මගේ දේශපාලනේ මට එන්න උඩ දැනට මට ඇවිල්ලා තිබ්බා. මගේ දේශපාලනේ මේ අගමැති සිහින ජනාධිපති සිහින මට නැහැ. මට මගේ දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට මගේ ආසනයේ දුප්පත් මිනිස්සුන්ට උදව් කරලා දේශපාලනයෙන් සමුගන්න පුළුවන් නම් මට එච්චරයි. බොහෝ වෙලාවට මහින්දානන්ද අලුත්ගමගේ වෙන්න පුළුවන් දේශපාලනයේ ඉහළම තැනට ඇවිල්ලා දේශපාලනයෙන් සමුගන්න පුද්ගලයා මහින්දානන්ද වෙන්න පුළුවන්. ඒ නිසා මට එහෙම යෝග ගැන මේවා ගැන මට හේව දෙන්නේ නැහැ. මම දැන් දේශපාලනයේ සතුටු තැනකට ඇවිල්ලා තිනවා. මට තව මගේ දිස්ත්‍රික්කයේ ආසනයේ වැඩ කරපු දුප්පත් මිනිස්සු ටිකට වැඩ ටිකක් කරන්න තියෙනවා. දැන් මගේ ළමයි ලොකුයි. ඒගොල්ලෝ ඔක්කොම සෙටල්. තව ටිකක් අවශ්‍යයි මේ දේශපාලනයට ආයුබෝවන් කියන්න මම බලාපොරොත්තු වෙනවා. 2015 ජනාධිපතිවරණය මහින්ද මහත්තයාට විරුද්ධව ඔබ පක්ෂයේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉදිරිපත් වෙනවා. මේක ඔබතුමා දකින්නේ කොහොමද? මම ඔබට කියවනේ සරත් ෆොන්සේකාගේ දෙක. මේක තමයි බටහිර බලවේග රාජපක්ෂවරුන්ට කරන දෙවනි දේ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 පරාජය කරන්න බෑ කියන එක ජාත්‍යන්තරය UMP හඳුරගත්තා. ඔවුන් කාරණා තුනක් හඳුරගත්තා මහින්ද මහත්තයාට ගන්න. පළවෙනි එක තමයි පක්ෂය දෙකට කඩන එක. දෙවෙනි එක තමයි එතුමාගේ ප්‍රතිරූපය විනාශ කරන්න. ඒ තමයි හොරා කියලා ගැහුවේ. හරි ඊළඟ එක පක්ෂය කැඩුවා. පක්ෂය කඩලා ඒ කටයුතු ටික තමයි ඒගොල්ලෝ රටේ සමාජගත කරේ. හදලා ඉවරලා ඒ කටයුතු සාර්ථකව ඒගොල්ලෝ කරා. ඉතින් ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දාලා මේක පිටිපස්සේ ඇමරිකාව හිටියා ජාත්‍යන්තර බලවේගය හිටියා විශාල මුදල් මෙව්වට ආවා. එදා මෛත්‍රීපාල මහත්තයත් එක්ක අපෙන් ගියපු ඔක්කොම සිංගප්පූරුවට ගිහිල්ලා බැංකුවට සල්ලි ටික දාගෙන තමයි ගිහලා මෛත්‍රීපාල මහත්තයා ගාව ඉඳගත්තේ. විශාල ගණදෙන හුවමාරු වුණා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කළා. මොකද ඔවුන්ට දැනුණා මේ කලාපේ කන්ට්‍රෝල් නැති නායකයෙක් හැදෙනවා කියලා. ඉතින් ඒ නිසා ඔවුන් දැනගත්තා LTT-4 එකට ඕනේ දේ මේ හරහා කරගන්න බෑ කියලා. ඒ නිසා ඔවුන් පරාජය කිරීමට කරපු උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගෙනේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණාට පස්සේ ඔබතුමාගේ ළඟ ඇසුරක් තිබ්බනේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් එක්ක. ජනාධිපති වුණාට පස්සේ මගේ ළඟ කිසි ඇසුරක් තිබ්බේ නැහැ. හැබැයි අවසාන කාලේ මේ පක්ෂ දෙක එක්කහුව කරන්න මම ලොකු කාර්යභාරයක් කරා. මොකද ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තෝරාගත්තට පස්සේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්කහුව කරගන්න ලොකු උත්සාහයක් යෙදුණා. මම දැනගත්තා මේ බෙදීම අපට අවාසි කියලා. ඒ නිසා මේ ජනාධිපතිවරණයකදී පාර්ශව දෙකක් නොවේ. එක පාර්ශවයක් කරගෙන යාම සඳහා මම ලොකු කාර්යභාරයක් කරා. එතෙන්දී මෛත්‍රීපාල ජනාධිපතිතුමාට විරුද්ධව හිටපු විමල්ල උදේලා වාසු එමත්තුමාලා ගෙනියලා හම්බු කරලා මහින්ද මහත්තයාට කතා කරලා ඔලු හදලා දෙකොල්ල එකට එක්කව කරලා කරන්න ලොකු කාර්යභාරයක් කරලා දෙකොල්ල එකට කරා. හැබැයි එතුමා මට කොච්චර හිතවත්ද කියලා ඔබතුමා ඇහුවනේ. කොච්චර හිතවත්ද කිව්වොත් මට නඩුව දැම්මෙත් එතුමා තමයි. ඒ ඔක්කොම කරලා අන්තිමට මම ගෝඨාභය මහත්තයත් එක්ක ඉන්නවා කියලා මේ බොරු නඩුවක් විශේෂ අධිකරණයේ මට දාන්න එතුමා කටයුතු කරා. කැරම් බෝඩ් ගෙනාවා කියලා. එතුමා තමයි ඒක කරේ. හැබැයි ඔබතුමාව කෝප් කමිටුවේ සමාජිකයෙක් කරනවා මෛත්‍රීපාල මහත්තයා. ඒ මොකද එහෙනම්? මෛත්‍රීපාල මහත්තයා නෙවෙයි කෝප් කමිටුවේ සමාජිකයෙක් කරන්නේ. කෝප් කමිටුවේ සමාජික කරන්නේ විපක්ෂය. කෝප් කමිටුවේ සමාජිකව නම් කරන්නේ පක්ෂය. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නෙවෙයි. එතුමාගේ කෝට්ටකින් නෙවෙයි. අපි ගියේ අපේ කෝට්ටකින්. මම අහල් තියෙන හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා විරුද්ධ වෙච්චි එතුමාගේ කෝට්ටකින් ඔබතුමාව දැම්ම කියලා. නෑ. රනිල් වික්‍රමසිංහ තනිකර විරුද්ධ වුණා මං කෝප් එකට එනකොට. මොකද දැනගත්තා ඒ වෙනකොට බැඳුම් කර වංචාව එළියට ඇවිල්ලා. ඔවුන් දැනගත්තා මං ආවොත් ඒකන ප්‍රශ්නයක් එනවා. ඒ නිසා අපිට දුන්නේ කෝටා දෙකයි. අපිට දුන්නා PSC එකෙන් එකයි කෝප් එකෙන් එකයි දුන්නා. අපි නම් කරේ මාව කෝප් එකට දාලා ප්‍රසන්නව දැම්මා PSC එකට. මාව දාන්න බෑ කියලා රනිල්. ඒ වෙලාවේ අපි සටන කරලා අපේ කෝටා එක අපි ගත්තා. ඔබතුමාලා ඒ කාලේ ඔබතුමා විශේෂයෙන්ම টොප් 10 කියලා හොරු 10ක් දැම්මා UMP එකේ ඒ කෝප් කමිටුවේ වාර්තා යොමු කරගෙන බ්‍රයිබර් කමිෂන් එකට. හැබැයි දැන් ඒකට මොකද වුනේ? මම මේ ඔක නෙවෙයි මම 2005 ඉඳලා හොරකමට විරුද්ධව හිටපු කෙනෙක්. මංගල සමරවීර ඇමතුමත් එක්ක තමයි මම 2005 UMP එකේ ඇමතිවරුන්ට විරුද්ධව රනිල්ට විරුද්ධව අල්ලස් දූෂණ කොමිසමට යන්න මට මුලින්ම උදව් කරේ මංගල සමරවීර ඇමතුමා. එතුමා තමයි මට කියලා දුන්නේ මේ ක්‍රමය. අපි එදා ගියා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු ගණනාවකට විරුද්ධව අල්ලස් දූෂණ කොමිසමට. කියලා පැමිණිලි කරා. ඒ වගේම ඒකේ දෙක තමයි පහුගිය කාලේ. මොකද 2015 ජනවරම සුවිශේෂී ජනවරමක්. ඒ ජනවරම දුන්නේ හොරකම නවත්තන්න කියලා.
හොරකම නවත්තන්නට කියලා ජනවරම ගත්ත එක්සත් ජාතික පක්ෂය මාසයක් යනකොට මහ බැංකුව කැඩුවා. ඒ විතරක් නෙමෙයි මහා එකා හොරකම් කරනවා කියලා පොඩි උන් දුව හොරකම් කරන්න පටන් ගත්තා. නිසා මේකට විරුද්ධව හඬක් නගන්න ඕනේ කියන එක හිතලා තමයි අපි ආණ්ඩුවේ මැති ඇමතුරුන්ගේ හොරකම් හොයලා ෆයිල් හදලා අපි টොප් 10 යහපාලන කම්බහුරු කියලා ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. ඒ අනුව අපි එක්සත් ජාතික පක්ෂයේ ඇමතුරු 10 දෙනෙකුට විරුද්ධව අල්ලස් දූෂණ කොමිසමටත් ඒ වගේම CID කටත් පැමිණිලි කරා. හැබැයි ඒකක්වත් වැඩක් වුණේ නැහැ ඔක්කොම අපේ බාරගත්ත පැමිණිලි පමණකට සීමා වුණා. හැබැයි මේ টොප් 10 හොරු අල්ලන්න දැන් මේ ඔබතුමාගේ චෝදනා යටපත් කරන්න කියලා මතයක් තියෙනවා. ඔබට කිව්වොතින් නඩු දාපු අපේ පැත්තේ 2015 දිනලා නඩු දානකොට නඩු දැම්ම අපි කීප දෙනකොට ඔබ හොඳට අධීක්ෂණය කරලා බලන්නේ නඩු දාපු ගොඩක් අය හැංගුණා. රූපවාහිනී විවාදයකට ගියේ නැහැ. පාර්ලිමේන්තුවේ කතා කරේ නැහැ. රනිල්ට ගැහුවේ නැහැ. උද්ඝෝෂණ කරේ නැහැ. හැබැයි නඩු පිට නඩු දාද්දි පළවෙනි ආණ්ඩුවට විරුද්ධව රැස්වීමේ කමිටුවේ සභාපති මම හයිඩ් පාක් රැළිය. මහනුවර පාගමන තනියමැද්දේ මගේ සල්ලිවල. මහනුවර පාගමන. එතකොට මගේ පාගමන ඉවරලා දවස් 4කට පස්සේ මට ඇවිල්ලා කට උත්තරයක් දෙන්න කියලා මාව හිරේ දැම්මා. හිරේ දාලා එළියට ඇවිල්ලා මම නුගේගොඩ රැස්වීම කරා. ඒක ඉවර වෙච්ච ගමන් අපි මේක පටන් ගත්තා. ඒ නිසා නඩු දාන්න ගහන්න ආණ්ඩුවට විරුද්ධව කෙලින් හිටියට ඒ හිටියේ මහින්දානන්ද. ඒ නිසා මහින්දානන්දට ගහලා මට්ටු කරන්න බෑ. මහින්දානන්ද බැලන්ස් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම හැමදාම වැරදි දෙයට කෙලින් හිටියා. පක්ෂයට ඕනේ වැඩපිළිවෙල මම හැමදාම කරා. ඒ නිසා එදා මට මතකයි අපි පළවෙනි හයිඩ් පාක් රැස්වීම කරනකොට නෑ. අපි මහින්ද මහත්තයා පෙරදිලා පළවෙනි රූපවාහිනී සංවාද පටන් ගන්නකොට දැන් මේ ඉන්න අයිතිකාරයෝ ගොඩක් රූපවාහිනීට ආවේ නැහැ. විවාදවලට ආවේ නැහැ. අපි තනියම රූපවාහිනිය ඇද්දේ. අපි තනියම සංවාදවලට ගියේ. ඒ විතරක් නෙවෙයි උද්ඝෝෂණවලට අපි 6යි 7 දෙනයි අපිට හිටියේ. අපි එහෙම මේක පටන් ගත්තේ 2015 රනිල්ට. ඒ නිසා තමයි රනිල් මගෙත් එක්ක පෞද්ගලික ජම්ම වෛරයක් රනිල්ට තියෙනවා. කියන්නේ මගේ මේ සියලු නඩු දාන්න රනිල් පුද්ගලිකව හොයලා බැලුවා මට දාපු නඩු ටික. ඒ කියන්නේ හඬපටෙන්ම ඔබ අහන්න නැති රංජන් එක්ක අතිත් සංවාදයේදී මහින්දානන්ද ඝාතනය කරන්න සර් මට කිව්වනේ කියනකොට කරගෙන යන්නේ කියලා රනිල් කියනවා. ඒ තරමට රනිල් මගෙත් එක්ක බද්ධ වෛරයි. හැබැයි යහපාලන ආණ්ඩුව අවුරුදු 5 ආවේ ගිය අවුරුදු 5 ඉතී හොරු අල්ලන්න කියලා. අල්ලපු හොරෙකුත් නැහැ. ජනතාව ආපහු පරදින්නත් මං හිතන්නේ ඒක හේතු වුණා. දැන් ඔබලත් මේ টොප් 20 ටුමින ගාන දැම්බ නඩු තියෙනවා. දැන් මේ එකක්වත් ඔබතුමාලත් මේ අවුරුදු 5 මේවා කරේ නැත්තම් ඔබතුමාලට ඒකම අයත් මේ ආයිතුවේ නේද මේ ප්‍රශ්නේ පොණ දෙන්නේ නේ. ඒ සඳහා මේ ආණ්ඩුවත් කටයුතු නොකරනම් අපිට මේ ආණ්ඩුවට එරෙහිව අපිට යම් පියවරක් ගන්න සිද්ධ වෙයි. මේ හොරුන්ට දඬුවම් දෙන්න ඕනේ ඉන්න තැන මේ වත්මන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ 90%ක් ඉන්නවා. ඒ නිසා මේ දාපු පැමිණිලි කිසිම වගවිකහාවක් කළා නැහැ පහුගිය අවුරුදු 5. ඒ නිසා මේ සියලු ඉන්ක්වයරි ආයෙ පටන් ගන්න වෙනවා. මේකට පොඩි කාලයක් ඇයි. දැන් මේ වෙලාවේ කොරෝනා වසංගතය. දැන් පේනවනේ. නිකන් හරි කට උත්තරයක් දෙන්න ගෙනාවත් ඒකට බයිනවා මංගල සමරවීර මහත්මයා කට උත්තරයක් ගෙරෙන්න ගෙනාවත් හිරේ දාන්න හදනවායි කියලා කියනවා. එතුමාව ගෙනාවේ අපි කට උත්තරයක් ගෙන්න හොඳට කන්න බොන්න දීලා තේකක් දීලා අපි එව්වා. එතුමාට ඉතින් මේ මැතිවරණ කාලේ පොඩි පබ්ලිසිටියක් හම්බෙලා තියෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ මේක කරන්න ගියා නම් යන්න වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ වැරදි කර රනිල් වික්‍රමසිංහගේ ඉඳලා මලික් සමරවික්‍රමගේ ඉඳලා රවි කරුණානායකගේ ඉඳලා තලතා අතුකෝරලගේ ඉඳලා හැරිසන්ගේ ඉඳලා ලක්ෂ්මන් කිරියල්ලගේ ඉඳලා මේ සියලු දෙනා සුජීව සේනසිංහගේ ඉඳලා කෝප් කමිටුවේ අජිත් පෙරලාගේ ඉඳලා කොමිස් ගල්ල සියලු දෙනාට නීති ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ඔබතුමා කොහොමද මේ යහපාලන ආණ්ඩුව පෙරලන්න කටයුතු කරේ? බය වුණේ නැහැ. බය නැති ටීම් එකක් හිටියා මහින්ද මහත්තයත්. මහින්ද මහත්තයා අපිට ලොකු හයියක් උණා ඒ වෙලාවේ. මහින්ද මහත්තයා අපිට ලොකු නායකත්වයක් දුන්නා ඒ වෙලාවේ. ඒ නිසා අපිත් එක්ක ඉන්දියා මරාගෙන මැරෙන 15ක් විතර හිටියා. ඒ නිසා අපි මේ හැම එකටම පසුව හැමෝම හිටියා. ඒ වුණාට ඇදගෙන යන හොඳ සෙට් එකක් අපිට හිටියා. හොඳ කොල්ලෝ ටිකක් හිටියා. කාංචන මල්ලි, සේමසිංහලා, කනකලා, චානකලා හොඳ තරුණ හොඳ කොල්ලෝ ටිකක් අපිට හිටියා. ඒ නිසා අපි මේක විමල් අයියලා, උදේ අයියලා, ටිරාන් අයියලා, ඩලස් සමත්තුමාලා හොඳ සීනියර්ස්ලා ටිකකුත් හිටියා. ඒ නිසා හොඳ කණ්ඩායමක් අපිට ඉන්දියා මහින්ද මහත්මයා අපිට මේකට හොඳට උදව් කරා. ඒ නිසා අපි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ තමයි පටන් ගත්තේ. අපි ලංකාව වටේ ගිහිල්ලා මහින්ද සුළඟ අරගෙන ගිහිල්ලා ඒ වගේ අපි හොඳ මතයක් ගෙනල්ලා ඊට පස්සේ අපි හරි කෙනා තෝරගත්තා. මොකද ශ්‍රී ලංකාකාරයෙක්. තාත්තා ශ්‍රී ලංකාකාරයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩලා වෙන පක්ෂයක් හැදුවා මහින්ද මහත්තයලා. පොහොට්ටු පක්ෂය. ඉතින් ඒක ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? මම කිසිසේත් පොහොට්ටුවට එක්ක අහුවෙන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක අහුුනේ නැත්තම්.
මගේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක මට තියෙනවා මේ ජම්මාන්තර වෛරයක්. මං කියනවා ඔබ මං මගේ නංගිව මරලා තියෙන එක්සත් ජාතික පක්ෂය. මට වෙඩි තිබ්බ එක්සත් ජාතික පක්ෂය. මාව ඝාතනය කරන්න උත්සාහ කර එක්සත් ජාතික පක්ෂය. ඒ එක්සත් ජාතික පක්ෂයත් එක්ක මගේ ගන්න දෙනුවක් නැහැ. ඒ විතරක් නෙමෙයි මම පෞද්ගලිකව මට අමතරව රටක් හැටියට එක්සත් ජාතික පක්ෂය මේ රටට කරපු විනාශය. මේ රටේ රාජ්‍ය සම්පත් ටික තුට්ටු දෙකට විකුණලා මේ රටේ ආර්ථිකය විනාශ කරලා මේ රට පාවා දීලා දෙකඩ කරලා එවැනි පක්ෂයක් එක්ක ගනුදෙනු කරන්න මම මේ ආත්මෙ නෙමෙයි මතු ආත්මෙකවත් මම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජාතික පක්ෂයත් එක්ක නැත්නම් මට මෛත්‍රීපාල ජනාධිපතිතුමා 4 පාරක් කතා කරලා මට එන්නකෝ ඇමතිකම්ද. ඉල්ලන ඕනේ ඇමතිකමක් දෙන්නම් කියලා. මං කියන්නේ මං එන්නේ නැහැ. ඒ නිසා පක්ෂයේ පොහොට්ටුව වුණත් ප්‍රතිපත්ති තිබ්බ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති අපි ළඟ. ඒ නිසා පක්ෂයේ පාට සහ ලකුණ විතරයි අපි ළඟ තිබුණේ නැත්තේ. නමුත් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සාපාක්ෂිකයිට අපි එක්ක. ඒ නිසා මම බය නැතුව එතන හිටගත්තා. ඔබ හැබැයි ඔහොම කිව්වද දැන් පොහොට්ටු පක්ෂය නාවලපිටිය නගර සභාව පරදිනවා අයියේ. නාවලපිටිය නගර සභාවනේ අපි ආසනයේම ජනාධිපතිවරණේ පරදිනවා. පරදින්න හේතුව මගේ ආසනයේ 42ක් තියෙන සුළු ජාතික ඡන්ද. මුස්ලිම් සහ දෙමළ පහුගිය ජනාධිපතිවරණේ ගත්තොතින් 120ට වැඩිය තිබුණ සුළු ජාතික ඡන්ද තිබුණ ආසන ඔක්කොම ලංකාවේ පරාදයි. ඔබ ඕනේ උදාහරණයක් ගන්න. ඒ නිසා මොකද අපිට දෙමළ සහ මුස්ලිම් ඡන්ද ලැබුණේ නැහැ. ඒ නිසා අපේ ආසන පරාජයට පත් වුණා. හැබැයි ඔබ ගිය පාර ජනාධිපතිවරණේ ගෝඨාභය මහත්තයාට නුවර මුස්ලිම් ඡන්ද අරන් දෙන්න පොරොන්දු වගේක් දුන්නා මුස්ලිම් ජනතාවට. ඒකට මොකද උනේ? මුස්ලිම් නෙවෙයි දෙමළ මුස්ලිම් සියලු ජනතාවගේ ඡන්ද ගන්න අපි ලොකු කැපකිරීමක් කරා. හැබැයි ඉතින් අන්තවාදී මුස්ලිම් සහ ද්‍රවිඩ දේශපාලන පක්ෂ විසින් අන්තවාදයේ වපුරලා ජනතාව අතරට මේ මතය හදලා මිනිස්සුගේ ඔලු හේදුවා. ඉතින් ඒක ඉතින් ඒගොල්ලන්ට තියෙයි අවසානයේ. ඇයි මේ පාර ඔබතුමාට ඇමතිකමක් හම්බුන්නේ නැත්තේ? මේ පාර කැබිනට් මණ්ඩලය 15ට සීමා කරා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතුමා එතුමාට තිබ්බ හිතවත් මායගෙන් තමයි එතුමා බේරුනේ. ඒ නිසා මේ වෙලාවේ එතුමාට හයිය දෙන්න අපිට කරන්න පුළුවන් පරිත්‍යාගය අපි කරා. ඒ කියන්නේ ඔබ ගෝඨාභය පිළි. අනිවාර්යෙන් ගෝඨාභය රාජපක්ෂ පිළේ කියලා අපේ පිල් නැහැ. වත්මන් ජනාධිපතිවරයා කියන්නේ අපිට මාර සම්පතක්. මේ වගේ නායකයෙක් අපිට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි නායකයෙක් වෙනින් ඕනේ පරිත්‍යාගයක් කරන්න අපි ලෑස්තියි. ඔබ දැන් අවුරුදු 15 20ක විතර කාලයක් මේ විදිහට මේ දේශපාලන ජීවිතයේ ඔබ මොනවද රටේ ජාතික වැඩපිළිවෙලක් ඇටියට මොනවද කරලා තියෙන්නේ? මම උදාහරණයක් ඇටියට කිව්වොත් මේ නිදහස් අධ්‍යාපනය ගෙනාව නැත්නම් මහා පොළ ගෙනාවද මේ වගේ ජාතික වැඩපිළිවෙලක් ඔබ කරලා තියෙනවා? මට කරන්න පුළුවන් වෙච්ච මට එහෙම තීන්දුව ගන්න පුළුවන් එකම අවස්ථාව මට ලැබුණේ ක්‍රීඩා අමාත්‍ය ඇටියට කැබිනට් අමාත්‍ය ධූරයක් හම්බුනට පස්සේ විතරයි. මම ඒක තමයි මම ඔබට කිව්වේ මෙතෙක් ක්‍රීඩා අමාත්‍යවරු කිසිවෙකරෙක් නොකරපු ලොකු කාර්යභාරයක් මම ඉෂ්ට කරා කියලා. මම ඔබට එකින් එක කිව්වා. ඒ නිසා මම සතුටු වෙනවා ක්‍රීඩාව වෙනුවෙන් මම කරපු කාර්යභාරය පිළිබඳ. ඒ වගේම පහුගිය අවුරුදු 5 මේ ආණ්ඩුව බලයට පත් කරා. කරපු උද්ඝෝෂණ ක්‍රියාකාරකම් ගැන. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය සමාජගත කරන්න මම ලොකු කාර්යභාරයක් කරා. මම හිතනවා මේ දේශපාලන ජීවිතේ මම ලැබපු ලොකු ජයග්‍රහණ සහ සතුටුදායක කාරණා කියලා. මේ රටේ අනාගත 나යකයා කවුද? දැන් ඉන්නේ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගෙන් පසුව මං කියන්නේ. දැනට පේන්නේ නැහැ හැම නායකයෙක් දැනට පේන්නේ නැහැ. හිතන්න අමාරු. දැනට පේන්නේ නැහැ. ඉතින් එකපාරම නායකයෝ බිහි වෙන්න පුළුවන්. මහමැතිවරණයෙන් පසුව ඔබතුමාම චෝදනා කරපු යම් දූෂිත අය මේ ගෝඨාභය මහත්තයාට සහයෝගය දක්වන්න පැමිණෙන්නේ කියලා. මේ වගේ අවස්ථාවක් උදා වුණොත් මොකද වෙන්නේ? වගකීමකින් කියනවා දූෂණ චෝදනා තියෙන කිසිවෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමාගේ ආණ්ඩුවට ගන්නේ නැහැ. එහෙම කෙනෙක් ඒ ආණ්ඩුවට ගත්තොත් ඒ ආණ්ඩුවේ අපිත් නැහැ. එක්සත් ජාතික පක්ෂයට අපේ පක්ෂයට එන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් පැහැදිලිව මම දන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එවැනි චෝදනා තියෙන කිසිවෙක් මේ ආණ්ඩුවට ගන්නෙ නැහැ. මොකද පහුගිය කාලේ මම දන්නවා මම ඔය එක්සත් ජාතික පක්ෂයේ අය පහුගිය දින 54 ආවා. මම ඒ නම් කියන්න කැමති නැහැ. ඒ ඇවිල්ලා මහින්ද මහත්තයා හම්බ වෙනකොට මමත් හිටියා. ඔය කිලිටි චරිතාව. හැබැයි අපි ගත්තේ නැහැ. හැබැයි දැන් එක්සත් ජාතික පක්ෂය සනමික බලවේගයයි දෙකට ඉල්ලන්නේ. මේකේ ඔබලාගේ තුනින් දෙකේ බලය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය අවශ්‍ය වුණොත් අපිට තුනෙන් දෙකේ බලය ගන්න එක්සත් ජාතික පක්ෂය අවශ්‍ය නැහැ ජනතාව ඒක ලබා දෙනවා. මම අපට අද වගකීමකින් කියන්න සජිත් ප්‍රේමදාස මහත්තයා ගන්න ආසන 40ක් වගේ. ඒ ගන්න 40න් 22ක් වැටෙන්නේ මුස්ලිම්. සිංහල 18යි. රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙගොල්ලම එක්ක වුණොත් 60ක් ගයි. එයින් එහාට යන්න බෑ. අද ගමේ එක්සත් ජාතික පක්ෂය පුදුම විදිහට දිය වෙලා. එක්සත් ජාතික පක්ෂය බරපතල නායෑමකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයා ඡන්ද පොලට යන්නේ නැහැ. එක්සත් ජාතික පාක්ෂිකයා ඉන්නේ ලොකු කලකිරීමකින්.
අද රනිල් වික්‍රමසිංහ මහත්තයා ලියුම් ඇවලා තිනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට වැඩ කරොත් විනය පරීක්ෂණ දිනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ මැද මිනිහා පොඩි මිනිහාද හිර වෙලා ඉන්නේ. ඒ නිසා මේ මැතිවරණේ වුන් උත්සාහ කරන්න උසාවි කියලා මේක කල්දා ගන්නන්න ඒ නිසයි. ඒ නිසා මේ මැතිවරණේ ලංකා ඉතිහාසයේ ලබන පාර්ලිමේන්තුවේ වැඩිම බහුතර බලය ලබන බහුතර ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත් වෙනවා. හැබැයි විරුද්ධ පාක්ෂික චෝදනා කරනවා මේ මිලිටරි ආණ්ඩුවක් දැන් තියෙන්නේ කියලා මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්කම ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. මේ කොරෝනා වසංගතය අවසන් කිරීමට නෙවෙයි මිලිටරිය නෙවෙයි ඉන් එහාට ගිය පුටරියක් ෆැක්ටරියක් ගෙනලා දැම්මත් කමක් නැහැ. මේ ව්‍යසනය අවසන් කරන්න ඕනේ කොන කෙනෙක්. ඒ නිසා පහුගිය ආණ්ඩුවල හමුදාවේ කට්ටිය ඉඳලා තියෙන ඕන තරම්. ඒ නිසා හමුදාවේ නිලධාරීන් දෙන්න තුන් දෙනෙක් රාජ්‍ය පාලනයට සම්බන්ධ කරා කියලා එක මිලිටරි පාලනයක් නෙවෙයි. එමනම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපතිවරයා වෙන්නයි ඡන්ද දුන්නේ. ඔහුත් හමුදාවේ හිටපු කෙනෙක්. එමනම් රටේ ජනතාව අනුමැතිය දීලා තියෙනවා මිලිටරි පාලනයකට. ඒ නිසා ඒවා නිකන් විහිළු කතා. මේකේ මිලිටරි පාලනයක් නැහැ. මේක සාමාන්‍ය පුද්ගලයෝ තමයි පාලනය කරන්නේ. මේ විවිධ මත රටේ සමාජගත කරන්න හදන මිනිස්සු ඊට වඩා බුද්ධිමත්. ඔබේ අනාගතයේ කුමක් වේද දේශපාලන වශයෙන්? මම ඔබට කියවනේ මගේ ලොකු බලාපොරොත්තු නැහැ. අන්තිම කාලේ දරුවෝ ටිකත් එක්ක බොහොම නිහඬව බොහොම සතුටින් විශ්‍රාම යාම තමයි බලාපොරොත්තු වෙන්නේ. මගේ ලොකු දීර්ඝ කිසිම දේශපාලන අදහස් යෝජනා මගේ නැහැ. දරුවෝ එන්නේ නැද්ද දේශපාලනයට? පෞල් දේශපාලන ඔබේ නැද්ද? මගේ දරුවෝ දෙන්නම දේශපාලනයට එන්නේ නැහැ. දරුවෝ තුන් දෙනෙක් දැන් එනවා. එක්කෙනෙක්වත් දේශපාලනයට එන්නේ නැහැ.